සැලලිහිණි සංදේශය සංදේශය අයිති වෙන්නේ මොනවටද? ඇරෙන් සිංහල පද්‍ය පුරාතන පද්‍ය. ඒත් මේ පුරාතන පද්‍ය කියන කොටසට අයත් පහ වසරට අයිති නැත්නම් පිළිවෙන් අවසාන පන්තියේ ඉගෙන ගන්න මූලික පිළිවෙල අවසාන පන්තියේ ඉගෙන ගන්න මේ දරුවන්ට පුරාතන සාහිත්‍ය පිළිබඳව අවබෝධයක් දෙන්න ලියලා තියෙන ග්‍රන්ථය තමයි නිර්දේශ වෙලා තියෙන ග්‍රන්ථය තමයි සැලලිහිණි සංදේශය. සැලලිහිණිය කොයි කාලෙද කියලා කියන්නේ? කෝට්ටේ රාජධානි. කෝට්ටේ රාජධානි සම. මේ කාලේ රජ වෙලා හිටිය විශිෂ්ටම රජු තමයි හයවන පැරකුම්බා. මේ රජු 1465 කියන අවුරුදු 51ක් විතර රජකම් කළා කියලා කියනවා. රජු ගැන මම විස්තර කතා කරන්න යන්නේ නැහැ. ඒවා වෙනම ඉතිහාස පාඩමේදී කරાવી ඉතිහාස පාඩමේ සාහිත්‍ය ප්‍රසරව අපි අනිවාර්යෙන් කරනවා. ඒ නිසා අපි ඒ ගැන ටික කතා කරන්න යන්නේ නැහැ. ඒ වෙනුවට ඒ සංදේශය ගැන කතා කරන්නේ. ඉතින් සැලලිහිණි සංදේශය ගැන කතා කරන්න ඉස්සෙල්ලා අපි දන්නවා මේ දරුවෝ මේ වෙලාවේ මේ විභාගෙට ඉදිරිපත් වෙලා ඉන්න පොඩි හාමුදුරුවෝ අපේ පිරිවෙනේ ඉන්න පොඩි හාමුදුරුවෝ කොයි කවුරුත් වගේ මේ වෙනකොට සැලලිහිණි සංදේශේ කොවිඩ් හින්දා පිළිවෙන් අධ්‍යාපනයේ නතර වුණත් අඩු ගානේ පන්ති 10කට එහා කරලා තියෙනවා. අපි 14ක් විතර වගේ කරලා තියෙනවා අපේ පිළිවෙනේ. එතකොට ඒක නිසා මම මුල ඉඳලා එකේ ඉඳලා කියා දෙන්න යන්නේ නැහැ. ඒක තේරුමක් ඇති වැඩක් නෙවෙයි. ඒකින්ද අපි මම කල්පනා කළා මධ්‍යස්ථාගයක් වෙන 12 වෙනි ගණන් පන්ති ඉතර ඉඳලා කරනවා කියලා. ඔබට මේ පාඩම. එතකොට මේක ඉස්සෙල්ලා සංදේශය ගැන පුංචි අවබෝධයක් මේක අපි කලින් ලියන්න දීලා තියෙනවා සටහන් දීලා තියෙනවා අපේ පිළිවෙල වල. ඒ වුණාට නිකම්ම ගහෙන් ගෙඩියෙන්න වගේ මෙන්න මේ 12 වගේ කියලා කියන්න බෑනේ. අපි සංදේශය ගැන වචනයක් දෙකක් පුංචිට කතා කරමු. සංදේශය කියන්නේ සංදේශකාවෙක් කියන්නේ කාලිදාස කියන පඬිවරයා. කාලිදාස කියන පඬිවරයා පස්සන සියවසේ. මේ පඬිවරයා මේඝදූතය කියලා කාව්‍යයක් ලියුවා. මෙයා ලංකාවට සම්බන්ධයි. ඉතින් මම ඒ ගැන කතා කරන්න යන්නේ නැහැ. මේඝදූතය කියන සංදේශය. මේකෙදි කියන්නේ වෙසමනේ රජුරුවන් විසින් නිර කරලා තියෙන යක්ෂයෙක් වුණත් හැංගීම් කියලා කොටසක් තියෙනවා නේද? මේ යක්ෂයා හිර වෙලා ඉන්නේ. යක්ෂයාට Tamanට පණිවිඩයක් යවනවා. කාට පණිවිඩය යවන්නේ? යක්ෂ ආමිනියට නැත්තම් බිරිඳ නැත්තම් විසර නැත්තම් දෙන්න. තියෙන්නේ අපි තවත් වැඩක් දෙන්න. ඉතින් මේ පණිවිඩය යවන්න අද කාලේ වගේ සෙලියුලර් ෆෝන් එකක් එහෙම නැහැ නේද? WhatsApp වලින් කෝල් එකක් දීලා මං කියන්නම් ඔමීට බබා කියන්න බෑ. ඒක නිසා මේ කියන්න තියෙන එකම දේ තමයි වලාකුලකට මේ පණිවිඩය කියන්නේ. වලාකුල තමයි කියන්නේ ගිහිල්ලා පණිවිඩේ මොනවද කියන්නේ. එතකොට මේක ලියන හැක්කක් නේ. මේක සංකල්පයක්. නැත්නම් අදහසක්. ඉතින් ඒක මුල් කරගෙන තමයි සංදේශකාවය බිහිවුනේ. හැබැයි මේ සංදේශේ පණිවිඩය විතරක් නෙමෙයි අයිති වෙන්නේ. ඊට වඩා තව දේවල් ටිකක් අයිති වෙනවා. ඒ තමයි සංදේශයක් ලියනකොට මෙන්න මේ ටික ගන්නවා. දූතයා පිළිබඳ වර්ණනාව. දෙක ආශිර්වාදය. ඊළඟට නගර වැණුව. මග වැණුව. ඊළඟට මේ මගේ අනකට නානවා කාන්තාවන් තෙමින් ගංගාවල. ඒක නිසා දියකිලි වෙනවා. ඊළඟට හවස් වෙනවා. සැඳෑ වෙනවා. රෑ වෙනවා. නිසා වෙනවා. ඊළඟට උදේ එළි වෙනවා. උදය වෙනවා.
වනාන්තර හරහා යන්න වෙනවා. වනවැන්නු පාරවල් හරහා යනකොට මේවා හම්බ වෙන්නේ. ඒ නිසා මම කියනවා මගවැන්නු. මෙන්න මේවා යනවා. මේ ටික අරගෙන ගිහිල්ලා කාටද දෙන්නේ? පණිවිඩය දී යුතු අදාළ තැනැත්තා ඉන්නවා. අනේ අදාළ තැනැත්තා වර්ණනා කරනවා. පණිවිඩය ලබන්න ගැන කරන වර්ණාවක් තියෙනවා. ඊළඟට පණිවිඩය කියනවා. මෙන්න මේ ආකෘතියට තමයි දරුවනේ සංදේශ කාර්ය සකස් වෙන්නේ. ඉතින් ලංකාවේ සිංහල සාහිත්‍යයෙන් ඊට ටිකක් මේ මේගයකට කියන්න කියන්නේ අපි අපේ කවීන් මේ වෙනුවට මේක කියන්න ගත්තා කොටද ප්‍රාණී සහිත කෙනෙකුට වස්තුවකට දෙයකට කාටද කිව්වේ මේ ප්‍රාණියක් තියෙන එකට තෝරගත්ත මේ හොඳට සංදේශ කලාවේ පිරිපුන් සත්‍යය කවුද? හංස ගිරා පරිවි සැලලිහිණි මේන්න පරිවිකටව කියන තමයි තිසර මේන්න අපි තෝරගත්තා. මේ කවුරුත් සංදේශ අරන් යන්න පුළුවන්. මේගොල්ලන්ගෙන් හොඳට සංදේශ කටයුතු වල නිරත වෙච්ච තුන් දෙනෙක් තමයි මෙන්න මේ. අදටත් යදා ගන්නවා සමහරවිට. ගිරා පරිවි සැලලිහිණි. ඉතින් ඉස්සර පණිවිඩය වань හොඳට යදාගත්ත සත්තු වර්ග තුනන්නේ. පරිවිය බොහෝ බුද්ධිමත් සතෙක් කියනවනේ. සැලලිහිණියත් එහෙමයි කියනවනේ. ගිරවත් එහෙමයි කියනවනේ. ඒක නිසා මේ හාමුදුරුවෝ තෝරගත්තා මේ වෙනුවට සැලලිහිණිය. කවුද තෝරගත්තේ? සැලලිහිණි සංදේශය රචනා කරපු සත්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රී රාහුල යතීන්ද්‍රයන් වහන්සේ තෝරගත්තා. අද සැලලිහිණිය මේ සංදේශය වන තමන් වහන්සේ. කාටද සංදේශය යවන්නේ? එවකට ජයවර්ධනපුර කෝට්ටේ රාජධානියේ අගරජ වුණු 6 වෙනි පෙරකුම්බා රජුරුවන්ගේ උලකුඩේ දේවිය නම් දුවණියට සුදුසු දසැමියෙක් ලැබිලා රට පාලනය කරන්න සුදුසු වන ශක්තිමත් දක්ෂ පුත්‍රයෙක් ලැබේවා ලබා දෙන්න කියලා ආශිර්වාද කරන්න කියලා නිකන් නෙමෙයි කැලණි පුරවරයේ ඉන්න විභීෂණ දෙවියෝ අතට යවනවා. කැලණි පුරවරයේ විභීෂණ දෙවියෝ අතට යවනවා. ඔක තමයි සංදේශයෙන් කරන්නේ. ඉතින් මේ සංදේශයටත් තොටර මේ ශ්‍රී රාහුල යතීන්ද්‍රයන් වහන්සේ අර කියන මම මුලින් කියන ලද සියලු කරුණු ඇතුළත් කරනවා. ඊට අමතරව බොහොම ලස්සන අංගනා කවි කීයක්ද සැලලිහිණියේ තියෙන්නේ? බොහොම පුංචි ප්‍රමාණයක්. අනිත් සංදේශත් එක්ක බලන්න. 108යි. කවි 108. විශේෂයෙන් දෙයක් මතක් කරගන්න. කවි 108යි කියන්නේ. වාරයකට තියෙන කවි කීයද එතකොට? කවි 36ක් විතරම වාරයකට වැඩි. ඒක නිසා මහ ලොකු ගාණක්. මං කියන්නේ මේක පාඩම් කරගන්න කටපාඩම් කරගන්න. මට නම් සැලලිහිණිය කටපාඩම් නැහැ. ඇත්තටම අපි සැලලිහිණිය කරේ අඩුවෙන්. අපි සංදේශ කළේ. හැබැයි උනට අපි ඒ කාලේ කටපාඩම් කරපුවා දිනෝනේ අපිට ඒ අතරත් කටපාඩම්නේ. ඔය ලෝයඩ සංග්‍රහ සුභාසිතේ ගණතිරි හැල්ල වදන් කවි පොත ඔය අපිට කටපාඩම් යද්ද බුද්ධ ගද්‍ය සකස් කරේ නාමාර්ථකගේ නවරත්නේ දැන් තැනින් කියන්නේ. ආන්නේ වගේ නේදරුවන්ට මේ මහා ලොකු ගාණක් නෙවෙයි පුතේ. කවි 108යි කියන්නේ බොහෝ පොඩි ගාණක්. ඉතින් පද 4ෙන් වැඩි කරලා බැලුවොත් ඉතින් කීයද ඉතින් 432යිනේ. ඒක නිසා ඔක පාඩම් කරගන්න. පාඩම් කරගත්තම තවත් හොඳයි. පාඩම්ට තවත් විශේෂත්වයක් මොකුත් වෙනවා. මෙතන නෙමෙයි ඔයගොල්ලන්ගේ අධ්‍යාපනය නතර වෙන්නේ. ඔයගොල්ලෝ කවදා හරි දවසක මේ රටේ මහා ප්‍රාඥා පිරිසක් බවට පත් වෙයි. ඔය පිරිවෙන අවසන් විතර නෙමෙයි ඔයගොල්ලන් ඉලක්කය. එතකොට මේ වටිනාකම තවත් ඉහළ යනවා. ඒ නිසා කටපාඩම් කරගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් මේ කවි 108ක මේ පන්තියේ නැත්නම් මේ පද්‍ය සංග්‍රහය මේ සැලලිහිණි සංදේශයේ කවිය මම අර කියපු සියලුම දේවල් මේකට ඇතුල් කරලා තියෙනවා සියලුම වර්ණන සියලුම දේවල් ඇතුල් කරලා තියෙනවා. හාමුදුරුවෝ බොහොම අග්‍රගණ්‍ය උගතිය. හාමුදුරුවෝ ගැන හැඳින්වෙන්නේ ෂඩ් භාෂා පරමේශ්වර කියලා. ඉතින් ෂඩ් භාෂා පරමේශ්වර කියන්නේ භාෂා හයක් පිළිබඳව පරතරටම දන්න කෙනෙක්. අපි අන්තම් කතා කරන්නේ අපිට සිංහලවත් හරියට බෑ කියලා හිතාගන්නකෝ. නමුත් හාමුදුරුවෝ ප්‍රාඥයෙක් ඒක නිසා මහා ප්‍රාඥයෙක් වුණ මේ හාමුදුරුවෝ සත්භාෂා පරමේශ්වර හාමුදුරුවෝ මේ
සැලලිහිණිය බොහොම මේ රටේ සංදේශ කාව්‍ය අතරේ අංගනාම වටිනාම මුදුන් මල්කඩ කියලා කියන්න පුළුවන් විදිහට රචනා කරනවා. ඉතින් මේ රචනයේන විස්තර වල අර මම මුලින් කිව්වාගේ ඔබට පොත මෙහෙම අරන් බැලුවම ඔබට පේනවා මේක මමත් හරි කැමති මෙන්න මේ කතුවරයාගේ නැත්නම් මෙන්න මේ සංස්කාරකවරයාගේ ඊස් ගුණවර්ධන මහත්තයාගේ පොත පරිහරණය කරනවා නම් සංදේශය කියවන්න කලින් දරුවනේ ඕගොල්ලෝ වරද්දන්නේ නැතුව මේ කොරෝනා කාලෙත් උන තරම් තියෙනවනේ මෙන්න මේක කියනවා මෙතනින් පටන් අරගෙන මේ ප්‍රස්තාවනාව මේ පිටු ගණනාවක් තියෙනවා කම්මැලි වෙන්නේ නැතුව මේ ප්‍රස්තාවනාව සම්පූර්ණයෙන් කියවන්න පිටු 12ක විතර වගේ ප්‍රමාණයක පැතිරලා තියෙනවා මේ ප්‍රස්තාවනාව කියවන්න ඒක ඔබට ගොඩක් වටිනවා අපේ පිරිවෙනේ පොඩි හාමුදුරුවන්ටත් අපි මේක කියවන්න කියලා දක්වලා තියෙනවා ඊළඟට පොත කීමේදී මේ කවි ටික විතරක් ගන්නෙ නැතුව කවිය සහ තේරුම සහිතව සහ අනිකුත් පද ගතාර්ථ අර්ථ විග්‍රහ ටිප්පණී සහිතව තියෙන මේ කොටසෙන් පාඩම් කරන්න කියලා බොහොම ආදරෙන් සියලු දෙනාට මතක් කරගන්න. එතකොට මේකෙදී ඔබට හොඳින් මේ ටික ග්‍රහණය කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මීට වඩා වැඩි විස්තරයක් ඉගෙන මම කතා කරන්නේ නැහැ ඔබත් එක්ක. දැන් මම ඔබට කවි කීපයක් මේ සැලලිහිණිය අපි කරන්නේ මෙහෙමයි. කවි 7ක් විතර වගේ ප්‍රමාණයක් 6ක් විතර වගේ ප්‍රමාණයක් හැම පීරියඩ් එකකදීම පන්තියේදී සාකච්ඡා කරලා ඉවර වෙලා ඊළඟ දවසට අර ටික ආශ්‍රය කරගෙන අභ්‍යාසයක් අපි එහෙම ඉතරයි. ඉතින් ඒක කෙටි අභ්‍යාසයක් දෙනවා ටිකක් එහාට ගිහිල්ලා විචාර අභ්‍යාස ලියන්න දෙනවා. ඔක තමයි කරන්නේ. ඉතින් අද ඒක නිසා මම කවි 6ක විතර ප්‍රමාණයක් කරනවා මම ඔබට මතක් කළානේ අපි කවි 14ක 15ක ප්‍රමාණයක් කරලා තියෙනවා කියලා අපේ පිරිවෙන්නේ. ඒක නිසා ඔබට මම මෙතනදී පොළ ඉඳලා කවි කරන්නේ නැහැ. සැලලිහිණි සංදේශයේ තියෙන 12 වෙනි කවියේ ඉඳලා එතනින් එපිටට තමයි ඔබට මේ කවි ටික මම විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. බලන්න. 12 වෙනි කවි. කවදයක් කියන්නේ. මේ සැලලිහිණි සංදේශයේ තියෙන්නේ සිව්පද කාව්‍ය. සිව්පද කාව්‍ය. මේකේ ගොඩක් විරිත් නෑ පුතේ. විරිත් තියෙන්නේ සමුද්‍ර ഘോഷ විරිත තමයි. ඒ සිව්පද හතර පද කාව්‍ය. ඉතින් මේ සමුද්‍ර ഘോഷ විරිතෙන් රචිත මේක අනික මේ තව එකක්. මේ ඔයගොල්ලෝ මේ තනියෙන් ඉඳලා දැන් මේ දවස්වල පන්තියේ නෙමෙයි ඉන්නේ තනියෙන් ඉඳලා මේවා කිව්වත් නිකන් පොත දිහා බලාගෙන කියන්න එපා. ටිකක් කට ඇරලා මට වගේ මේ ඔයගොල්ලන්ට හොඳ හඬක් තියෙනවා. අපේ වගේ මේ ගොරෝසු වෙලා වැහැරිලා තියෙන හඬවල් නෙමෙයි තියෙන්නේ. ඒක නිසා තමන් හොඳට හඬ නගලා ශබ්ද කරලා මේවා කියන්න. එතකොට තමයි පාඩම් එකේ. කට පාඩම් එකේදී තමන්ගේම හඬ තමන්ට ඇහෙනකොට ඒකත් හොඳට මතක තියාගන්න. බලමු අපි 12 වෙනි කවිය. තරසර හිවි මහල් මෙහි පහ පෙළඳි තොර සුර සිඳු විදු දරන් සැඳි සඳලු මනහර කරවෙන මඟුල් කෙලියෙන් නොමැති අවසර පුර සිරි බලන ලෙස බට සුර විමං යුර විස්තරයක් නැහැ. කවිය කියනවා මේ නගරේ තියෙන මහා මන්දිර ඒක බොහොම ලස්සනයි. මේ මහා මන්දිර ගොඩක් ලස්සනයි. ඇත්තටම හැඩයක්වත් මේක වෙන්න පුළුවන්. මොකද 15 වන සියවසේ ලංකාවේ අගනගරය ජයවර්ධනපුර කෝට්ටේ. එතකොට ඒ කාලේ තිබුණු ආර්ථික සමෘද්ධියත් එක්කලා ඊට ටික කාලයකට පස්සේ මේ රටට ආපු පෘතුගීසි ලේඛකයන්ගේ වාර්තාවල සඳහන් වෙනවා ජයවර්ධනපුරේ මහා සමෘද්ධි සම්පන්නයි. ඒක නිසා මේ මහා හොඳ ධනවතුන් පිරිසක් වාසය කරපු සමෘද්ධිමත් වෙළඳ නගර ආදී යුක්තව පවතින්නට ඇති කියලා වීදි ආදී යුක්තව පවතින්නට ඇති කියලා අපිටත් හිතෙනවා. ඉතින් මේ ජයවර්ධනපුරේ නිතරම ක්‍රීඩා උත්සව ආදී පවත්වන. ඒවා පවත්වන ඒවා බලන්න ඇවිල්ලා ඉන්න කවුරු වගේද? දිව්‍ය ලෝකෙන් බිමට බැහැපු
දිව්‍ය විමාන විදිහට තමයි වර්ණවන ටික ලොකු වැඩි නේ. දිව්‍ය විමාන වලට තමයි උපමා කරලා තියෙන්නේ. ඒ මොනවද? ජයවර්ධන පුරවරේ නරන්න. පුරසිරි බලන ලෙස බට සුර විමං යුර උපමාව තමයි. පුරසිරි නගරේ සිරියාව බලන්න, නගර ලස්සන බලන්න, නගරේ තියෙන ක්‍රීඩාදිය බලන්න, කරවැන්න මගුල් කෙලියෙන් නොමැති අවසරයක් නැතුව කරන මේ විවිධ නැතුම් ගෙයුම් ආදී දේවල් බලන්න බොහොම ආසාවෙන් ඇවිල්ලා තියෙනවා සුර විමාන. ඊට උඩින් ඇවිල්ලා බැස්සුවා වගේ තමයිලෝ කවිය උපමා කරලා පෙන්නනවා. මොනවද? මේ නගරේ තියෙන ගොඩනැගිල්ල නැත්තම් නගරේ තියෙන මහා මන්දිර. දැන් මෙතනදී කවි සමයේදී කවීන් පැරණි කවීන් විතර උපමා කරගත්තේ අතිශයෝක්තිය. අතිශයෝක්තිය තමයි වර්ණාවට වැඩි ප්‍රමාණයක් යොදාගත්තේ කියලා මේ දරුවෝ හිතා ගන්නට ඕන. ඊළඟට 13 වෙනි කවිය බලන්න. මේ 13 වෙනි කවිය උදේ ඔයගලන්ට පාඩම් නැති ඔයගලන්ට නෙමෙයි මේ රටේ සිංහල සාහිත්‍යය ගැන දැනුමක් තියෙන ඕනම කෙනෙකුට දැනුමක් අවබෝධයක් තියෙන 13 වෙනි කවිය. මහා සාහිත්‍ය විසරදෙන්ට වගේම ඉගෙන ගන්න අනිත් පැත්තක් තියෙනවා. මේ කවිය සිංහල සාහිත්‍යයේ බොහොම ලස්සන නිර්මාණයක් විදිහට දකිනවා. ඉතින් බෝඩ් එකේ ලියලා මේ මොකද? සිසිවන උවන ඉඟ සුඟ ගත හැකි මිටින සිසිවන උවන ඊළඟට මොකක්ද කියන්නේ? නිසි පුලුලු කුලරිය සකයුරු තිසර තන. ඔන්න මෙතන උපමා ගොඩක්. සිසිවන උවන හඳ වගේ මුහුණ හඳට සමාන. උපමා කළා ජයවර්ධනපුර කෝට්ටේ ඉන්න කාන්තාවන්ගේ මුහුණ හඳට සමානයි. මුහුණේ ගොඩ කියන්නේ සිසි කියන්නේ ඡන්දය. නිසි පුලුලු කුලරියස පුලුල් සමාන කරනවා කරත්තරෝදයට දියසක්. ඇයි? අපරසලෙට දිනවද? ගත්තා නෑ. රෝමනේ බලන්න මෙතන නේද? හොඳ හැඩ උකුලක් තිබුණයි කියලා කියනවා. ඊළඟට දිසි රියසකයෝ ඊළඟට තව තියෙනවා. මොකද්ද? දිසරුන්ට උපමා කරලා තියෙනවා. කන. කියන්නේ අයෝද පියයුරු උපමා කරලා තියෙනවා. හංසයිද? ඒ විතරක් නෙවෙයි. තව උපමාවක් තියෙනවා. දිසිරණලිය උරු සිරියුත් මේ පුරාංගන කවුද? පුරාංගන මේ නගරේ කාන්තාවන් තව උපමා කරනවා. රණලියු රන්වන් ලතාවන් විදිහට රන්වන් ලතාවන් රන්වැල් විදිහට පතරම් පාට කියන අදහස. ඇසිපිය හෙලන පමණින් නොවේති දෙවඟන. මේක උපමා කරනවා කාටද? දෙවඟනන්ට උපමා කරනවා. පොඩි වෙනසක් තියෙනවා. දෙවඟනන්ගේ හිපිල්ලම් ගහන්නේ නැහැ මේගොල්ලෝ. ඇසිපිය හෙලනවා. ඒ නිසා මේ පුරාංගනාවන් දෙවඟනන්ට සමානයි කියලා කවිය උපමා කරනවා. මේක උතේ මම මුලින්ම වගේ සිංහල සාහිත්‍යයේ බොහොම රසවත් බොහොම වටිනා පද්‍යයක්. මේ හැබැයි මේ බොහොම රසවත් බොහොම වටිනා මේ පද්‍යය පිළිබඳව අර්ථ දක්වන සමහර කෙනෙක් සමහර විචාරකයන් කියනවා මේක ඉන්දියානු උපමා වලින් අරගත් එකක්. ඇත්ත. ඒකට හේතුවක් තියෙනවා. හයිනි පරාක්‍රම බහුව රජුගේ බොහොම මේ බුද්ධිමත් රජෙක්. ඒ රජුගේ ඥාතිවරයෙක් වෙන 6 වෙන මේ උත්තරගමී සීරාව හාමුදුරුවෝ මුදට ඉගෙන ගත්ත කෙනෙක්. ආම ඉහළින් සියලු භාෂාවන් ඉගෙන ගත්ත ඒ කාලෙදී මහා ප්‍රඥා. ඉතින් හාමුදුරුවෝ පොතක් ලියනකොට තමයි ඉගෙන ගත්තවර භාෂාවල තියෙන උපමා උපමේය ආදී ඉක්මනින් හාමුදුරුවෝ 100ට එනවා. හාමුදුරුවෝ ඒව ඇතුල් කරලා තමයි ලියන්නේ. තමයි ඉගෙන ගත්ත එකනේ.
ඒක නිසා මේ මෙහි හාමුදුරුවම හදපු උපමා නෙමෙයි. ඒක නිසා මේවා ගැලපෙන්නේ නැහැ ආදී වශයෙන් මේක නිසා හාමුදුරුවෝ කවි කියන නම ආදී අතුල් කරලා මේ කවුරු හරි කතා කරනවා නම් ඒක දුර්වලකම. හාමුදුරුවෝ තත්කාලීනව හාමුදුරුවෝ ඉගෙනගත්තු දෙයින් ප්‍රයෝජන අරගෙන තමයි මේ කාව්‍ය නිර්මාණ කරලා තියෙන්නේ. ඉතින් ඒක කොහොම ඉහළ ගණේ පද්‍ය නිර්මාණයක් විදියට අපට සලකන්න පුළුවන්. ඒකම තව දෙයක් තියෙනවා දරුවනි. ශ්‍රී රාහුල හාමුදුරුවෝ මේ පද්‍ය පන්ති ලියන කාලේ වෙනකොට නැත්නම් මේ සැලෙන සංදේශය ලියන කාලේ වෙනකොටත් කෝට්ටේ යුගයේ වැඩ වාසය කරපු මහා යතිවරයන් වහන්සේලා අතර පළමු තැන ගත්ත කෙනෙක්. ඒ බඳු යතිවරයන් වහන්සේ කෙනෙක් මේ වගේ කාන්තාවන් පිළිබඳව මේ වගේ කවි පන්ති ලියුවක හොඳද කියලා සමහර කතාවට කියනවනේ නේද? නැත්නම් කියනවනේ කවි ලියන සින්දු ලියන හාමුදුරුන්ට යම් දෝෂාරෝපණ. ඒක ඔයගොල්ලෝ බය නැතුව ලියන්න. ඔයගලන්ට හැකියාව තියෙනවා. ඒකට හේතුව එහෙම නිර්මාණයක් කළා කියලා ඒක වරදක් නැහැ. ඒක නිර්මාණයක්. ඒක කිසි ගැටලුවක් නැහැ. හැකියාව තියෙනවා ලියන්න පුළුවන් නම් වටිනා උගුරු ලියන්න. ඊළඟට මේකේ 14 වෙනි කවිය අපි බලමු. ඊළඟ කවිය. සොඳුරු සියන දන් අනතුරු දෙස සිටින කිනුරු නිස සරන් කදහස වෙත නොවන ඉසුරු දනද සියනි කෙලෙස් තන රඳන උතුරු දිගදු පුර දිනිමේ පුර වැංජ දෙන සොඳුරු සිය නදන් අනතුරු ලෙස සිටින මේ නගරේ තියෙනවා මොනවද සිය ගණනක් නිධාන කොහෙද අනුතරු දෙස දකුණු දිශාවේ තියෙන්නේ මේ විශාල නිධානයන් විශාල ප්‍රමාණයක් මේ නගරේ තියෙනවා නිකන් නෙමෙයි ඒ නිධානයන් තියෙන්නේ කාගේද මේ නගරේ ඉන්න මහා ධනපතියන්ගේ මහා ධනස්කන්ධයන් හිමි අය සාමාන්‍යයෙන් නිධානයට අධිපතිය නැත්නම් නිධාන වලට වස්තුවට අධිපති දෙවියන් වශයෙන් සලකන්නේ අධිපතිය වශයෙන් සලකන්නේ තුරුකුරු දිවයින පාලනය කරන කුවේර කියන අධිපතිය. කුවේර කියන අධිපතියට තියෙන නිදාන 9යි. නිදාන 9යි තියෙන්නේ. ඒ නිදාන 9න් ලංකාවේ ගොඩක් ජනප්‍රිය නිදාන දෙකක්. ඒ තමයි කුවේරගේ නිදි පොස්ත කියලා සලකන සංඛ නිදිය සහ පද්ම නිදි. මේ සංඛ පද්ම නිදි කියන්නේ මහා නිදානයන් කියන අදහස. එතකොට ඒ වගේ